समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता ධම්මස්සවන අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද සුපුරුදු වෙලාවට වඩා ටිකක් කලින් සද්ධර්ම දේශනාව ආරම්භ කෙරෙනවා. හේතුව අද දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අපේ නව ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සදහවත් දායක පිරිස නිසාවෙන්. ඒ පින්වතුන් වෙනුවෙන් අපි මාසිකව සද්ධර්ම දේශනාවක් අඛණ්ඩව කිනම් දිනයක හෝ සිද්ධ කරනවා මාසයේ තුල. මොකද විශේෂයෙන්ම මේ ලක්කිවි පදනමේ සදහවතුන් දැන් දීර්ඝ කාලයක් තිස්සේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ කුඩා ස්වාමින් වහන්සේලාට කැපකරු මව්පියවරු ලෙස ඉදිරිපත් වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් මාසිකව විශාල දායකත්වයක් මූල්‍යමය වශයෙන් අපේ සායනහන්සලගේ අධ්‍යාපන කටයුතු වලට ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සඳහා වගේම දානමාන සකසා ගැනීම කටයුතු වලට විශාල දායකත්වයක් හැම මාසෙම සලසනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ලක්කිවි පදනම මෙහෙණින් වහන්සේලා අරමුණු කරගෙනත් ඊටාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. එම ආයතනයක දියුණුව පවත්වාගෙන යාම වෙනුවෙන් නවසීලන්තයේ තිබෙන මෙහෙණි ආරාමයකටත් ඒ විදියටම දායකත්වයේ සපයන බව මා දන්නවා. මා ඊටාම සතුටු වෙනවා අද දේශනාව සිද්ධ කරලා දෙන්න ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම අද විශේෂ දායකත්වයක් අරගෙන කටයුතු කරනවා අරෝෂි මහත්මියත් අනුෂ්ක මහත්මාණනුත්. එයත් මම වැඩම කරපු වෙලාවේ නවසීලන්තයට මට මුණ ගැහුණා. අපේ අක්ෂිකනෝනගෙත් ජීවක මහත්මයාගෙත් ඥාති දරුවෝ ඇත්තෝ. ඒ ඇත්තන්ගේ ආදරණීය දුව යාරා දුවගේ පළමු ජන්මදිනය නිසාවෙන් ඒ දුවට ආශිර්වාද කරන්නටත් ඒ වගේම විශේෂයෙන්ම අරෝෂි නෝනාගේ ආදරණීය අම්මගේ ජන්මදිනය අද තමයි හරියටම යෙදිලා තියෙන්නේ. අනෝමා අලු විහාරයේ තෙන්නකෝන් මාතාවගේ 63 වන ජන්මදිනය අදට යෙදෙනවා. ඉතින් දෙසැම්බර් මාසේ 21 වෙනිදා නම් අද දවසේ ජන්මදිනය සමරන තම ආදරණීය අම්මට ආශිර්වාද කරන්නටත් එතුමිය නෙවුතුම් පින්කමේදී අපේක්ෂා කරනවා. ඒ වගේමයි විශේෂයෙන් අපේ ලක්කෙවි පදනමේ සදහවත් දායක දෙපළක් සුරු මහත්මාත් ශමි රොඩ්රිගෝ මහත්මියත් ඒ දෙපළගේ ආදරණීය දියණිය ඒ දුව කතෝලික දරුවෙක්. ඉතින් ඒ දරුවගේ ඒ දේවාශිර්වාද ලබා ගන්න විශේෂ මංගල්‍යයක් තියෙනවනේ. අර සුදු ඇඳුමින් ඒ දූලා සරසලා විශේෂ උත්සවයක් කරනවා කතෝලික දරුවෝ එක වයස් මට්ටමක් ආවට පස්සේ. ඉතින් ඒ පළමු ඒ ආශිර්වාද මංගල්‍ය හෝලි කොමියුනියන් එකනේ ඒ සඳහා පසුගිය සතියේ තමයි යෙදිලා තිබුණේ. ඉතින් අපේ
ඒ දරුවට ඉසුරු මහත්මයාගෙත් ශමි රොඩ්රිගෝ මහත්මියගෙත් දියණියට අපි ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ ආශිර්වාදය අපි සලසනවා ඒ දරුවගේ අනාගතය සාර්ථක කරගන්නට, අධ්‍යාපනය වඩා හොඳින් සිද්ධ කරගන්නට යෙදුවට ආශිර්වාද සැලසේවා කියලා. ඒත් එක්කම විශේෂයෙන්ම ආරෝෂි මහත්මියගෙත් අනුෂ්ක මහත්මයාගෙත් දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට ඥාති හිත මිත්‍රාදීන් සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුල්වල සියලු දෙනාට වගේම අපේ ලක්කිවි පදනමේ සදහැවත් කල්යාණ මිතුරියන් නව ශ්‍රී ලංකාවේ විවිධ නගරවල ඇත්තෝ ජීවත් වෙන්නේ ඒ සියලුම පවුල්වල සියලුම දෙනාට ආශිර්වාද කරන්නටත් අද මේ සද්ධර්ම දේශනාවේදී අපි අපේක්ෂා කරනවා. පින්වතුනි, අද මේ දේශනාවේදී මම ඔබත් එක්ක අංගුත්තර නිකායේ දක්නට ලැබෙන සත්තක නිපාතයේන වටින ධර්ම මාතෘකාවක් මේ ජලය උපමා කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ උදකූපම පුද්ගල සූත්‍රය ඇසුරු කරගෙන කරුණු කීපයක් කියලා දෙන්නට උත්සාහ කරනවා. ඔබ හැම කෙනෙක්ම හොඳට මේ දේශනාව අහලා ඒ පළමු ජන්මදිනය සමරපු යාරා පුංචි දුවටත් අද ජන්මදිනය සමරන ආදරණීය මාතාව අනෝමාලු විහාරේ මාතාවටත් ඒ වගේම රිෂෙලි රොඩ්රිගෝ දුව ඒ දේවාශිර්වාද සලසා ගන්නට යෙදුනා කතෝලික දුවෙක් නිසා කතෝලික ආගම අදහන ඒ දුවටත් ආශිර්වාද කරමින් හැමෝටමත් ආශිර්වාද කරමින් අපි දැන් මේ සතරම දේශනාව මෙතෙන් ඉඳලා සිද්ධ කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සූත්‍රයේදී විශේෂයෙන්ම මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා කියලා ජලයේ ගිලුනොත් ගිලුනම වෙන පුද්ගලයෙක් වගේ. සමහර අය ඉන්නවා ජලයේ ගිලෙනවනේ. වතුරකට වැටිලා ගිලෙනවා, ගිලුනම තමයි. එක සැරයක්වත් උඩ ඒමක් නැහැ. ජලයේ ගිලුනොත් ගිලුන වගේම පුද්ගලයෙක් ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ පෙන්වලා දෙනවා ඒ වගේ කෙනෙක් වෙන්නේ කවුද? මේ ශාසනය තුළ ඒ වගේ කෙනෙක් කියලා උපමා කරන්නේ කවුද කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව විශේෂයෙන්ම ඒකාන්තයෙන්ම කෘෂ්ණ වූ අකුශල ධර්මයෙන් සමන්වාගත පුද්ගලයෙක් නම් ඒකුවේ නියත මිත්‍යා දෘෂ්ටි ගති සහිත කෙනෙක් නම් අන්නේ මිත්‍යා දෘෂ්ටි ගති සහිත පුද්ගලයා මේ සසරේ ගිලුණු කෙනෙක් වෙනවා. ඒකුවේ දශ අකුසල ධර්ම අතර මිත්‍යා දෘෂ්ටිය තමයි බලගතුම අකුසලය. මිනිස්සෙක් ප්‍රාණඝාත අකුසලය කරන එකනොත් අවඩක් අයහපතක් එයාට සිද්ධ වෙනවා. අකුසල කර්මපතයක් එය. හොරකම් කිරීමෙන්, වැරදි කාමයේ යෙදීමෙන්, බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කීමෙන් අවඩක් අයහපතක් සිද්ධ වෙනවා. මෙලොවට පරලොවට විපාක ලැබෙන අකුසල් මේ කියන කර්මය තුළ සැකසෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ දස අකුසල ධර්ම අතර යම්කිසි කෙනෙක් දසවන අකුසල ධර්මය වන මිත්‍යා දෘෂ්ටියෙහි ගිලුනොත්, මිත්‍යා දෘෂ්ටියක ගිලිච්ච එක්කෙනා කුසල් අකුසල් පිළිගන්නේ නැති කෙනෙක්. කුසලයේ අකුසලයෙහි විපාක පිළිගන්නේ නැති කෙනෙක් වෙනවා. මෙලොව පරලොව පිළිගන්නේ නැති කෙනෙක් වෙනවා. හොඳ නරක පිළිගන්නේ නැති කෙනෙක් වෙනවා. දුක පිළිබඳව, දුකට හේතුව පිළිබඳව, දුකින් නිදහස් වීම පිළිබඳව, දුකින් නිදහස් වෙන මාර්ගය පිළිබඳව ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැති
දුක පිළිබඳව වෙනමම අදහසක ඉන්න. දුකට හේතු පිළිබඳව තෘෂ්ණාව නොවන වෙනත් අදහස්වල ඉන්න. කෙනෙකු බවට කෙනෙක් පත්වනොතින් ලෞකික හෝ ලෝකෝත්තර සම්මාදිට්ඨියට අදාළ කිසිම ඥානයක් දියුණු කරගත්ත කෙනෙකු බවට පත් නුනොතින් අම්මා නැත, තාත්තා නැත, මෙලොව නැත, පරලොව නැත, හොඳ නරක නැත, කුසල් අකුසල් හෝ ඒවායේ විපාක නැත, සතර අපායක් නැත, මේ ආදී වශයෙන් නිත්‍යාදෘෂ්ටික සංකල්පවල, සිතුවිලිවල කවුරු හරි කෙනෙක් ගිලිලා හිටියොතින් අන්න එවැනි අයවලුන් මේ සසරෙම ගිලිච්ච අය වෙනවා. මේ සසරෙම ගිලිච්ච අය වෙනවා. මොකද කෙනෙක් තමන් කරන්නේ වැරද්දක් කියලා, අකුසලයක් කියලා, පාපයක් කියලා අවබෝධ කරගෙන ඉන්නවා. හැබැයි තවම යාට පාපයෙන්, අකුසලයෙන් වලකින්න තරම් ශක්තියක් නැතුව. එය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව අයහපත් තත්වයක් වුණත් අර පව් නැත, පව්වල විපාක නැත කියලා හිතන මිත්‍යා දෘෂ්ටිය තරම් අයහපත් තත්වයක් නෙමෙයි. ප්‍රාණඝාත කරන මනුස්සයාට වඩා මේ සසරේ ගිලෙන්න ඉඩ තියෙන්නේ ප්‍රාණඝාතය වැරද්දක් නෙමෙයි කියලා පිළිගන්න මනුස්සයා. බුදුදහමට අනුව. ප්‍රාණඝාත කිරීමෙහි විපාක නැහැ කියලා පිළිගන්න කෙනා. එහෙම විශ්වාස කරන, එහෙම අදහන කෙනා. එයා තමයි මේ සසරේ ගිලුණු කෙනා වෙන්නේ. ගිලුණමයි වෙන්නේ. එයා ගොඩ ගන්න බෑ. ඒ කියන්නේ මිනිස්සු එල්ලිලා ඉන්න මතවාද, සංකල්ප, දෘෂ්ටි නිසා මිනිස්සු නිවැරදි පාරට ගේන එක හරි අමාරුයි. ප්‍රාණඝාත කරන මිනිස්සෙක් නිවැරදි පාරට ගේන්න බුදුවරයෙකුට පහසුවෙන් කළ හැකි දෙයක්. සොරකම් කරන කෙනෙකුට මඟ පෙන්වලා එයාව නිවැරදි පාරට ගන්න එක දුෂ්කර දෙයක් නෙමෙයි. වැරදි කාමයේ යෙදෙන හෝ වෙනත් අකුසල කර්මයක යෙදෙන කෙනෙකු නිවැරදි පාරට ගන්න පුළුවන්. එයා දැඩි මිත්‍යා දෘෂ්ටිවල එල්බිලා නැත්තම්. එයා දැඩි මිත්‍යා මතවල මුසපත් වෙලා නැත්තම්. මොකද මිනිස්සු කරන දේවල් සාධාරණීකරණය කරන්න, න්‍යායාත්මකව ඒවා යහපත් සහ නිවැරදි කියලා ඔප්පු කරගන්න මට්ටමට තර්ක හදාගෙන ඒ තර්කවල මුසපත් වෙලා ඉන්න කෙනෙක්ව නිවැරදි පාරට ගන්න එක හරි දුෂ්කරයි. ඒකයි මේ ශාසනයේ එවැනි කෙනෙක් ගිලුනොත් ගිලුනමයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා තියෙනවා. ගිලුනොත් ගිලුනමයි යා. ඉතින් ඔබ තීරණය කරන්න ඕනේ. ඔබ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ උප්පත්තිය ලැබුවා. වටින මනුෂ්‍යාත්මයක් ලැබුණා ඔබට. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ පණිවුඩය ඔබට අහන්ට ලැබෙමින් තිබෙනවා. ඒ ධර්ම මාර්ගය ඔබට මේ ලෝකෙදිම පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ඔබට අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. සැනසීම, උතුම් නිවන, උතුම් සාමය, සුවපත් භාවය, මේ සියල්ල ඔබට උන්වහන්සේ වදාළ මාර්ගය ප්‍රගුණ කර ගැනීමෙන් මේ ලෝක වශයෙන්ම දිට්ඨ ධම්ම වේදනීයවම සාන්දෘෂ්ටිකවම අත්විඳින්න පුළුවන්. එතකොට එවැනි උතුම් ධර්ම මාර්ගයක් පුහුණු කරගන්න අවස්ථාවක් ලැබුණු වෙලාවේ ඔබ මේ සසරේ ගිලිලා
සසර නැමති සයුරේ ගිලිලා ගිහිල්ලා ආයේ මතුවෙන්නවත් අවස්ථාවක් උඩට ඉල්පිලා එන්නවත් අවස්ථාවක් නැති කරගත්තු කෙනෙකු බවට ඔබ පත් වෙන්න එපා කියන එක පළමු කරුණ තුලදී මා යෝජනා කරනවා. ඔබ බුද්ධිමත්වය ගැන හිතන්න. හොඳට එය තේරුම් ගන්නට වීරය කරන්න. දෙවනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපි දැකලා තියෙනුනේ සමහර අය වතුරට වැටුනම එක සැරයක් උඩ ඇවිල්ලා ආයේ යට යනවා ආයෙ එන්නේ නැහැ. අපි කියන එක සැරයක් උඩ ආවනේ අපරාධේ වෙලාවේ අල්ල ගන්න බැරි වුණානි කියලා. ඒ වෙලාවේ ගොඩට ඇද ගන්න කෙනෙක් නැති වුණානි කියලා කියනවා සමහර අය දියේ ගිලුණු ප්‍රවෘත්ති පිළිබඳව කතා කරද්දී එය දැක්ක අය කියන එක සැරයක් උඩට ආවා. එයා අත් දෙක දික් කරා. ඒ වුණාට ඉක්මනටම ගිලිලා ගියා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ පුද්ගලයෙක් උපමා කරලා. ඒ වගේ පුද්ගලයෙක් උපමා කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා ශ්‍රද්ධාව මනා එකක් කියලා පිළිගන්නවා. ලැජ්ජාව, හිරි, ඔත්තප්ප, බය, වීර්ය, කුසල ධර්මයන්හි ප්‍රඥාව මනා එකක් කියලා පිළිගන්නවා. හැබැයි එයා ඒ ශ්‍රද්ධාවේ පිහිටන්නෙත් නැහැ. එයා ඒ ලැජ්ජාව, පවට ලැජ්ජාව දියුණු කරගන්නෙත් නැහැ. පවට බය දියුණු කරගන්නෙත් නැහැ. වීර්ය දියුණු කරගන්නෙත් නැහැ. ප්‍රඥාව දියුණු කරගන්නෙත් නැහැ. හොඳයි කියලා පිළි අරගෙන ඒවායේ පිහිටා සිටීමක් ඒ උතුම් ධර්මයන්හි පුහුණුවක් උඩට යෑමක් තමන් තුළ වැඩීමක් එයා සිද්ධ කරගන්නේ නැති නිසා දන්නේම නැතුව අර පළවෙනි පුද්ගලයා වගේම එයත් පිරීලා යනවා. හොඳ බණ කියලා සමහර අය කියන්නේ නේද? හොඳ බණ ටික. හරි හොඳයි. හොඳට කරුණු කියලා දුන්නා. හැබැයි ඒ වෙලාවේ ශ්‍රද්ධාව ඇති වුණාට හරි හොඳයිනේ ශ්‍රද්ධාව. ඇත්ත තමයි හාමුදුරුවෝ කියපු එක, බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක හරිම වටින එකක්. පවට ලැජ්ජාව තියෙනව නම් කොච්චර හොඳද? මුළු ලෝකෙම පාලනය වෙනවනේ ඇත්තනේ. පවට බය තියෙනව නම් කොච්චර හොඳයිද? මේ මිනිස්සු පවට බය නැති හින්දානේ මේ ඔක්කොම ප්‍රශ්න. ඔහොම ශ්‍රද්ධාව ගැන, කුසල ධර්මයන්හි ශ්‍රද්ධාව ගැන, අකුසලයන්ට ලැජ්ජාව ඇති කර ගැනීම ගැන, බය ඇති කර ගැනීම ගැන, ඊළඟට වීර්ය ඇති කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න, මේ උතුම් කාරණා ගැන යට එක සැරේටම පැහැදීමක් ඇති වෙනවා. හැබැයි කවදාවත් එයා ඒ එක ධර්මයක්වත් තමන්ගේ ජීවිතේ ප්‍රගුණ කරගන්නේ. එයත් මේ සසරේ ගිලුණු කෙනෙක් වෙනවා. හරියට එක සැරයක් උඩ ඇවිල්ලා ආපහු යට ගිහින් උඩට ඒ ගන්ට බැරි වෙන කෙනෙක් වගේ. එයා ගිලිලා යනවා. මේ සසර ගමනේදී මතක තියාගන්න අපි ඕනෑම කෙනෙක් අපි දන්නේම නැතුව මෙලෙස අනේ වටිනව නේද බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලේ ඉපදිච්ච එක එයාදී වශයෙන් කියලා අපි බොහොම සතුටටපත් වෙලා බුදුහාමුදුරුවෝ වදාළ ඒ උතුම් සද්ධර්මයේ එක අංශ මාත්‍රයක්වත් ප්‍රගුණ කරගන්නේ නැතුව අපි මිය ගියොතින් අපිත් හරියට මොන වගේද? එක සැරයක් වැටුණු වතුරේ උඩට ඉල්පිලා ඇවිල්ලා ආයෙත්
ඒ වතුරෙම ගිලිලා ගියපු අසරණයෙක්ගේ තත්ත්වයටපත් වෙනවා. මා යෝජනා කරනවා මේ සසරේ ඔබ එහෙම අසරණ තත්ත්වයට ඇද වැටෙන විදියට ඇද වැටෙන ආකාරයට කටයුතු කරන කෙනෙක් වෙන්න එපා. ඔබට කොච්චර අවස්ථාවන් ලැබිලා තියෙනවද උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉස්සර නම් සද්ධර්මයේ දුර්ලභයි. අපි පුංචි කාලෙත් තථාගතයන් වහන්සේගේ ධර්මය දේශනා කරන අවස්ථා, සාකච්ඡා කරන අවස්ථා හරි අඩුවෙන් තියෙන්නේ නෑ නෙමෙයි. අපි චූටි කාලෙත් පැලෑනේ නායක හමුදුරුවන්ගේ, මඩිහේ පඤ්ඤාසිය මහානායක හමුදුරුවන්ගේ, ආනන්ද මෛත්‍රිය මහානායක හමුදුරුවන්ගේ, ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ඒ ඇතුළු ගොඩක් පැරණි තලල්ලේ ධම්මානන්ද මහානායක හමුදුරුවන්ගේ දේශනා ගුවන් විදුලියෙන් අපි වරින් වර අහනවා. අපි කවුරුත් ශ්‍රවණය කරලා තියෙනවා එවැනි උතුම් දේශනා. හැබැයි ඒවා හරි අඩු පිරිසක් තමයි ශ්‍රවණය කළේ. ගමේ පන්සලේ ඉඳපු හාමුදුරුවෝ අපිට පන්සිල් දෙනවා, බුද්ධ වන්දනා කරවනවා, අපිට අවවාදයක් කරනවා. නමුත් ධර්ම කරුණු ප්‍රබල ලෙස සාකච්ඡා කිරීමක්, දේශනා කිරීමක් සිද්ධ වුණේ කලාතුරකින්. එනිසා ඒ කාලයේ තාම දුර්ලභයි. අද ශ්‍රී සද්ධර්මය බොහොම සුලභ වෙලා තියෙනවා. අර සුලභ වෙනකොට තියෙන අර්බුද ටිකක් තියෙනවා. සුලභ වෙනකොට සුලභ වෙන දේවල් වල හොඳ ඒවා වගේ ඊටාම යහපත් ඒවත් මතුවෙන වෙලාවල් තියෙනවනේ. ඕන එකක් ඕනවට වඩා වැඩිපුර ලැබෙනකොට එය මතුවෙනකොට ඇත්ත වගේ බොරුවත් සත්‍ය වගේ අසත්‍යත් මතුවෙන්න ඉඩක් තියෙනවා. ඒක ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තේ නෑනේ. බබලෙනකොටම තමයි පිරිහෙන දේවලුත් වෙන්නේ. ඒක යථාර්ථයක් නේ. ඒක යථාර්ථයක්. ඒක මේ මහ පොළොවේ අපි දකින්න ඇත්තක්. ඒකසේ වුණත් ඔබට බොහෝ ස්වාමීන්වහන්සේලා තථාගතයන් වහන්සේගේ දේශනාව මේ සමාජ මාධ්‍ය උපකාර කරගෙන, ජනමාධ්‍ය උපකාර කරගෙන, ඒ වගේම ගම්දනව් වලට වැඩම කරමින් සාකච්ඡා කරනවා, දේශනා කරනවා. ඔබත් එක්ක ඒ ධර්ම කරුණු හුවමාරු කරගන්නවා. බොහොම උතුම් තත්වයක් මේ යුගයේ තියෙනවා. එහින්දා මා ඔබට සිහිපත් කරන්නේ, ඔබ එක සැරයක් වතුරේ ඉල්පිලා ආයෙත් යට යන කෙනෙක් බවට පත් වෙන්න එපා. ශ්‍රද්ධාව පිළිබඳව, ලැජ්ජාව බය පිළිබඳව, වීර්ය පිළිබඳව, ප්‍රඥාව පිළිබඳව ඒ උතුම් සිතුවිලි යම්තන් ඇති වෙලා නැති වෙලා යන්න ඉඩ දෙන්න එපා. එහෙම වුණොත් ඔබට ලොකු පාඩුවක් ඔබ සිද්ධ කරගත්තා වෙනවා. ඔබට ලොකු අවැඩක් ඔබ සිද්ධ කරගත්තා වෙනවා. හින්දා ඔබ මේ ලැබිච්ච ශාසනයෙන් ප්‍රයෝජන ගන්න. ඔබට මෙහෙම හිතෙන ගොඩක් වෙලාවට ගොඩක් අයට අයියෝ මේ ආමුදුරුලා කරන ඒවා දැක්කම අපිට බුද්ධ ධර්මෙත් එපා වෙනවා. පුදුම වැඩක් ඒක. එහෙම වෙන්න බෑ. ආමුදුරුලා කරන වැඩ දැක්කට බුද්ධ ධර්මේ එපා කරගන්න කිසි හේතුවක් නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දහම පුහුණු වෙන අය විවිධයි. සමහර කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය, ඒ සීලාදී ගුණ, ඒ ප්‍රතිපදාවේ, ඒ මාර්ගයෙහි 100%ක්ම පුහුණු වෙන්න ශක්තිය තියෙනවා. සමහර කෙනෙකුට
එය අඩකට වඩා ප්‍රගුණ කරගන්න ශක්තිය තියෙනවා. සමහර වෙලාවට සමහර කෙනෙකුට අඩක් විතර භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට සිවුරු දැරුවත් උපාසක උපාසිකාවන් ලෙස කටයුතු කළත් යම් කොටසක් පුහුණු කරගන්න පුළුවන් අය ඉන්නවා. මේ ලෝක පුද්ගලයෝ විවිධයිනේ. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙවත් මහාන වෙච්ච සියලු ස්වාමීන් වහන්සේලා මගපලලාභියෝ උනේ නෑනේ. ඉතින් උන්වහන්සේට ඇත්තටම විනය ශික්ෂාපද පනවන්ට අවශ්‍යතාවයක්ම ආවේ නෑ මුල් අවුරුදු 20 නම්. මුල් අවුරුදු 20දී අවවාද විතරයි. විනය ශික්ෂාපද භාග්‍යවතුන් වහන්සේගේ මුල් 20 වස තුලදී දකින්ට නෑ. 45 වසක් වැඩ හිටිය භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේගේ ජීවිතයේ බුද්ධ ජීවිතයේ දෙවැනි 20 වර්ෂයේදී තමයි භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවන්නේ. ඇයි? ඒ වෙනකොට නිවන අවබෝධ කරගන්නට අවශ්‍ය කුසලය මෝරපු පිරිස ඔක්කොම පැවිදි වෙලා රහත් වෙලා ඒ තත්ත්වයටපත් වෙලා හිටියා. ඊළඟට ඇතුල් වෙච්ච පිරිසට ඒ අයව හික්මවාගෙන ඒ අයට ඒ පැවිදි ජීවිතය තුළ සාර්ථකත්වයට පත්වෙන්ට ඒ ඇත්තෝ කරන වැරදිවලට ඒගොල්ලොන්ගේ මතුවෙන දුර්ගුණවලට අඩුපාඩුකංවලට බුදුහාමුදුරුවන්ට ශික්ෂාපද පනවන්ට උනා. පනවපු සමහර ශික්ෂාපද කාලයක් යනකොට වළංගු නැති වුණා. තවදුරටත් ඒක ඒ විදිහටම තියන්න බැරුව භාග්‍යවතුන් වහන්සේ මේ ශික්ෂාපද සංශෝධන කළා. වෙනස් කරලා පැනෙව්වා. එහෙම අවස්ථා තියෙනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයේ පවා දුර්ගුණ සහිත ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පැවිදි පිරිස අතරත් ගිහි පිරිස අතරත් හිටියා. ඇත්ත තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ගිහි පැවිදි දෙපාර්ශවය සැබවින්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල නියැලෙනව නම් එය අපසන්නානංවා පසාදාය අපැහැදිච්ච අයත් පැහැදෙන්ට හේතුවක්. පසන්නානංවා බිහියෝ භාවාය පැහැදිච්ච අයගේ පැහැදීම තව ටිකක් වර්ධනය වෙන්ට හේතුවක්. ඒක තාම වටිනවා. එහෙම වුණත් හැම තිස්සෙම හැම ශ්‍රාවකයෙකුගෙන්ම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේව දකින්ට මුගලන් මහරහතන් වහන්සේව දකින්ට අවස්ථාව අපිට ලැබෙන්නේ නැහැ. හැම පොඩි හාමුදුරු කෙනෙකුගෙන්ම රාහුල පොඩි හාමුදුරුවෝ දකින්ට අපිට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න තමයි ඕනේ. උන්වහන්සේලා පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ධර්මයේ ප්‍රගුණ කරගනීවි. මොකද ප්‍රගුණ කරගත්තොත් එහි ප්‍රයෝජනය ලැබෙන්නේ කාටද? ඒ ධම පුහුණු වෙන කෙනාට. හාමුදුරු කෙනෙක් වේවා, ගිහි භවතෙක් වේවා, ධම පුහුණු කරගත්තොත් ඒ පුහුණුවේ ආනිසංසය ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ පුහුණු වෙච්ච කෙනාට. අපි යමෙකුගේ පුහුණුවේ තිබෙන අබල දුබල කන්දිහා බල අපි පුහුණුවේ නියැලෙනවද නැද්ද කියලා තීන්දු තීරණ ගන්නව නම් ඒක මම හිතන්නේ අනුවන ක්‍රියාවක්. උදාහරණයක් විදිහට මම මේ ධර්ම පුහුණුවේහි කොයි වෙලාවක හරි අසමර්ථ වුණොත් මේ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්නට අසමර්ථ වෙලා මා පිරිහිලා ගියොත් මගෙන් දේශනා අහලා ශ්‍රද්ධාව දියුණු වෙලා මේ ශාසනයේ පුහුණුවෙන්ට ආරම්භ කරපු කෙනෙක්
කලබල වෙලා සසුන හැරදානවන අනේ අරහාන්දුරුවොත් පිරිහිලා ඒ හාමුදුරුවොත් විනාස වුණා ඒ හින්දා වැඩක් නෑ මේවා පුහුණු වෙලා කියලා හිතනවන එතකොට ඔබ පැහැදිලා තියෙන්නේ පුද්ගලිකව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන මුලින් පැහැදීම ඇතිවෙන්න එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහෙණින් වහන්සේ කෙනෙක් ගිහි උපාසකතුමෙක් උපාසිකාවක් හේතු වුණා වෙන්න පුළුවන්. උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් වෙන්න පුළුවන්. ඒ දහම් අහලා වෙන්න පුළුවන් ඔබ මේ දේශනා අහන්ට පටන් ගත්තේ. ආරම්භ කළේ. ඒත් මා ඔබට සිහිපත් කරනවා. ඔබ හැම මොහොතකම උන්වහන්සේ මත ඔබේ ශාසනික අරමුණු තීන්දු කරන්න යන්න එපා. ඔබ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න. ඔබ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ඒ ශ්‍රී සද්ධර්මයේ ප්‍රගුණ කරලා මහ රහත් භාවයට පත්වෙච්ච උතුම් ආර්ය මහා සංඝ රත්නයේ සරණ යන්න. එතකොට ඔබට සමහර විට ධර්මය කියලා දීපු හාමුදුරුවෝ පිරිහෙනව දැක්කත් ඔබ ධර්ම මාර්ගයෙන් අයින් වෙන්නේ නැහැ. ඔබ පුළුවන් නම් ඉදිරිපත් වෙලා ඔබ අවබෝධ කරගත්තු දහමෙන් ඔබ අවබෝධ කරගත් ඔබ පුහුණු කරගත්තු ඒ ප්‍රතිපදාවෙන් ඒ වැරදි පාරේ අනෙක් කෙනාට කල්‍යාණ මිත්‍රයෙක් විදියට නැවත මඟ පෙන්වන්න පුළුවන් ඔබට. නිවැරදි පාර ඕක නෙමෙයි නේද කියලා උපකාර කරන්න පුළුවන්. එවැනි උපකාර ගන්න එවැනි මඟ පෙන්වීමකට ඇහුම්කම් දෙන්න තරම්වත් සංයමයක් නැති තත්වයක ඉන්නව නම් එච්චරටම කඩන් වැටිලා නම් පිරිහිලා නම් අඩුම ඔබට අනුකම්පාවක් හිතෙනවා. වෛරය ක්‍රෝධය ඇති වෙන්නේ නැහැ. මොකද ඔබ අවබෝධයෙන් ඉන්න නිසා. ඒ නිසා මා යෝජනා කරනවා ගොඩක් අයට ශ්‍රද්ධාව උපදිනවා. ගොඩක් අයට ලැජ්ජ බය දෙක උපදව ගන්න ඕන කියන ඒක තාම මනා ධර්ම දෙකක් කියන හැඟීම ඇති වෙනවා. වීරිය පිළිබඳව විශාල උද්‍යෝගයක් කුසල ධර්මයන්හි වීරියවන්ත වෙන්න ඕන කියලා උනන්දුවක් ඇති වෙනවා. ඒ හැඟීම ඊටාම හොඳ දෙයක් කියන හැඟීම අදහස පහළ වෙනවා. හැබැයි එය අඛණ්ඩව පවතින් නැති වෙන්න ඒ අඛණ්ඩව පවත්වාගෙන යන්න නොහැකි වෙන තත්වෙට මේ වගේ සිතුවිලි කෙනෙකුට බලපෑම් කරනවා. ඒ හින්දා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා බාහිර අයවලුන් මේ ශාසනයේ අභ්‍යන්තරිකව සිටින අයවලුන්ගේ හැසිරීම මත ඔබ ඔබේ ධර්ම පුහුණුව තීන්දු නොකළ යුතුයි. ඔබට යමක් තථාගත දේශනාවේ වැටහුණාද සත්‍යයි කියලා ඒ සත්‍ය ධර්මයේ පුහුණු කරගන්න. වලකින්ට හොඳයි කියලා අවබෝධ වුණා නම් යමක් එයින් වලකින්ට. වඩන්ට හොඳයි කියලා යමක් අවබෝධ වුණා නම් ඒ වඩන්ට. සමහර විට ඔබට අවබෝධ කරලා දීපු කෙනා ඒක තවම වැලකිලා නැතුව ඇති. තවම වඩන්නේ පුහුණු වෙන්නේ නැතිව ඇති. ඒක ඒ ඇත්තගේ අවාසනාව. ඒක ඒ ඇත්තගේ තියෙන ඛේදවාචකයක්. ඒක අනුකම්පා කරන්න. ඒත් ඔබ ඔබේ ගමන යන්න. ඔබ ඔබේ ගමන යන්න. මාර්ගය නිර්වුල් නම් ඒ තථාගත ධර්මය නිර්වුල්ව අවබෝධ වුණා නම් ඔබ ඔබේ ගමන මොන හේතුවක් නිසාවත් බාල කරගත යුතු නැහැ. ඒ නිසා දෙවනි කාරණාව ඒ විදියට අවබෝධ කරගන්න කියලා ඔබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා. තුන්වෙනි කාරණේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සමහර පුද්ගලයෙක් ඉන්නවා අර කුශල ධර්මයන්හි පිහිටි ශ්‍රද්ධාව මනාය ලැජ්ජාව ඔත්තප්පය
වීර්ය, ඒ වගේම ප්‍රඥාව එක මනාය කියලා අවබෝධ කරගෙන එයා එහි දැඩිව පිහිටා සිටිනවා. දැඩිව පිහිටා සිටිනවා. එයා එය පුහුණු කරගන්න පටන් ගන්නවා. එයා ඇති කරගත්තු ශ්‍රද්ධාව විනාශ කරගන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඇති කරගත්තු ලැජ්ජාව තුළ දිගටම එයා පුහුණු වෙනවා. පවට ලැජ්ජ වෙනවා අඛණ්ඩවම. පවට බය වෙනවා අඛණ්ඩවම. කුසලයේ සම්බන්ධව ඇති කරගත්තු වීර්යය කවුරු නිසාවත් වෙනස් කරගන්නේ නැතුව බිරිඳ නිසා, සැමියා නිසා, අම්මා නිසා, තාත්තා නිසා, දරුවෝ නිසා, දෙමව්පියෝ නිසා කවුරු නිසාවත් වෙනස් කරගන්නේ නැතුව ඒ ශ්‍රද්ධාවේ අඛණ්ඩව ගමන යනවා. සීලය තුල තව තවත් තහවුරු වෙනවා. හිරියොත්ප්ප තුල වීරිය සහ ප්‍රඥාවෙහි අඛණ්ඩව යම්කිසි කෙනෙක් දියුණු වෙනවා නම්, ඒ සිත ප්‍රගුණ කරනවා නම්, ඒ තථාගත දේශනාව අඛණ්ඩව පුහුණු වෙනවා නම් එයා හරියට මොන වගේද? අර වතුරේ යටට ගිහිල්ලා උඩට ආපු වෙලාවේ ආයෙ ගිලෙන්නේ නැතුව ඉන්න කෙනා වගේ. මම යෝජනා කරනවා අන්න එතෙන්ටවත් එන්න බලන්න. ගිලුණා තමයි. හැබැයි ආයෙ උඩට ආවනේ. අපි මේ සසරේ කොච්චරනම් ගිලුණු, අතරමං වුණු, සසර මඩ ගොහරුවල කකුල් හිරවුණු හින්දනේ අපි මේ නැවත නැවතත් උපදමින් ඉන්නේ. දැන් ඔන්න අපිට විශේෂ අවස්ථාවක් ලැබිලා අපි උඩට ආවා. ඒ ඉල්පිච්ච වෙලාවේ අපට ශ්‍රද්ධාව ඇති වුණා. පවට ලැජ්ජාව ඇති වුණා. පවට බය ඇති වුණා. මේ සසර දුකින් නිදහස් වෙන්න ඕනි කියන වීරිය ඇති වුණා. දුකට හේතුව දුකින් නිදහස් වීම, දුකින් නිදහස් වෙන්න තියෙන උතුම් මාර්ගය පිළිබඳව ප්‍රඥාව අපිට ඇති වුණා. ඒ ගැන පැහැදීමක් ඇති වුණා. අනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ක්‍රමය තුල නේද අපිට සැනසීම තියෙන්නේ කියන ඒ පැහැදීම අපිට ඇති වුණා. ඒ ඇති වුණු පැහැදීමේ අපි අඛණ්ඩව ඉන්නව නම් හරියට මොන වගේද? වතුරේ ගිලිච්ච කෙනෙක් උඩට ඇවිල්ලා උඩට ආපු වෙලාවේ ආයෙ ගිලෙන්න දෙන්නේ නැතුව, ආයෙ තමන්ගේ වතුර යටටම යන්න දෙන්නේ නැතුව උත්සාහයෙන් ඒ මතු පිටම රැඳෙනවා වගේ. ශ්‍රද්ධාව පිහිටන එක හරියට සීලයෙහි, හිරියොත්ප්ප දෙකෙහි පිහිටන එක. ඊළඟට වීර්යයෙහි පිහිටන එකට එතෙන්ට අපි ආව කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අඩුම අපිට ඒ තත්වයටවත් ආවොත් ආයේ උපදින තැන ගැන පොඩ්ඩක් හරි බය අඩු කරගන්න පුළුවන්. එයයි අඛණ්ඩව සම්මා දිට්ඨිකයෙක් විදියට ඉන්නවා ශ්‍රද්ධාව දියුණු කරමින්. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් දහම තුල පෙන්වන අකුසලයට ලැජ්ජාව ඇති වෙනවා අපේ හිත තුළ. අපි එයින් වළකිනවා. අකුසලයට අකුසල විපාකයට බය ඇති වෙනවා. අපි එයින් වළකිනවා. වැළකීලා අඛණ්ඩව අපි ඉන්නවා. ඒ අතරතුරේ අපි කුසලය දියුණු කරනවා. සතර සතිපට්ඨානයෙහි වීර්ය කරනවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වන ඒ උතුම් වූ ප්‍රඥාව අප තුළ උපදවා ගන්නට ඕන කියන ඒ පැහැදීමෙන් අපි අඛණ්ඩව ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයෙන් ඒ උතුම් සද්ධර්මයේ මෙනෙහි කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ නියැලෙමින්
අපි කටයුතු කරනවා. එතෙන්දී අපිට අටුම ඒ වගේ උතුම් ප්‍රතිපදාවක ජීවත් වෙනකොට අපි මගඵලලාභියෙක් බවට පත්වෙන්න බැරි වුණත් පුංචි හරි අස්වැසිල්ලක් තියෙනවා. පුංචි හරි විශ්වාසයක් තියෙනවා. සසරේ අපි දුගතියකට වැටෙන එකක් නෑ. අඩුම උපදින භවයක සත්පුරුෂයෝ ඉන්න තැනක උපදී. කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න තැනක උපදී. සසර ගමනෙන් නිදහස් වෙන්න මඟ පෙන්වන කෙනෙක් ඉන්න තැනක අපි උපදී කියන විශ්වාසයවත් ඇතුව අපිට ජීවත් වෙන්න පුළුවන් පින්වතුනි. ඒකයි ඔබට මෙත් සිතින් යෝජනා කරන්නේ අඩුම ඒ වතුරට උපමා කරලා වදාළ පළවෙනි පුද්ගලයා බවට නම් පත් වෙන්නම එපා. දෙවෙනි පුද්ගලයා වගේ අර පොඩ්ඩක් උඩට ඇවිල්ලා ආයෙත් ගිලිලා යන කෙනා වගේ වෙන්නත් එපා. යටත් පිරිසෙන් ආරම්භක පියවරක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උඩට ආපු වෙලාවේ ආපහු ගිලෙන්නේ නැතුව ඉන්න. ශ්‍රද්ධාව මනාය කියලා පැහැදුණු වෙලාවේ, හිරි ඔත්තප්ප මනා කියලා පැහැදුණු වෙලාවේ එහි අඛණ්ඩව ඉන්න කෙනෙක් වෙන්න. පිහිටපු කෙනෙක් වෙන්න. ඒ තුල වැඩෙන කෙනෙක් වෙන්න. ඒ තුල තහවුරු වුණු කෙනෙක් වෙන්න. ඒ තුල ස්ථාවර වෙච්ච කෙනෙකු බවට පත් වෙන්න. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ අපට යෝජනා කරන තුන්වෙනි පියවර. ජලය සහ මනුෂ්‍යයා උපමා කරමින් හතරවෙනි පියවර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමහර පුද්ගලයෙක් ඉන්නවා වතුරෙන් ගිලුණු කෙනා උඩට ඇවිල්ලා තුන්වෙනි කෙනා පිහිටා සිටිනවනේ. හතරවෙනි කෙනා ඔබම ඔබ බලනවා. තව ටිකක් ඈත මෑත කොහොමද මම එක් ගොඩටම යන්නේ කියලා බලන්නේ. තියේද අත්තක්කත් එල්ලෙන්න. තියේද ඉවුරක් කොයි හරියෙන්ද ගොඩට යන්න පුළුවන්. එහෙම ඈත මෑත බලනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ සිව්වන පුද්ගලයා උපමා කරනවා සෝතාපන්න ඵලයට පත් වුණු කෙනාට. සෝතාපන්න ඵලයට පත් වුණු කෙනාට. එයත් මේ උතුම් ධර්මයන්හි පිහිටලා සංයෝජන 3ක් දුරු කරනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම දුරු කරලා නියත සම්බෝධි පරායන වෙනවා. ස්ථිර වශයෙන්ම භව 7ක් ඇතුළත උතුම් නිවනම අවබෝධ කරගන්න තත්වෙට එයාගේ හිත පුහුණු කරගන්නවා. කවදාවක්වත් සතර අපායකට වැටෙන්නේ නැති තත්වෙට ඒ සංයෝජන ධර්ම 3 දුරු වී යෑම නිසා එයාගේ ප්‍රතිපදාව ස්ථාවර වෙනවා. අරියකාන්ත සීලයක පිහිටා සිටින්නට පටන් ගන්නවා. දවසක් භාග්‍යවතුන් වහන්සේ අඹ ඇට 7ක් මිටෙහි තියාගෙන භික්ෂූන් වහන්සේලගෙන් අහනවා මහණෙනි නුඹලා කුමක් හිතනවාද? මිටේ තියෙන අඹ ඇටද වැඩි මේ දඹදිව් තලයේ තියෙන අඹ ඇටද? භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි මිටේ තියෙන්න පුළුවන් කොච්චර පොඩි ප්‍රමාණයක්ද? ඒත් මේ දඹදිව් තලයේ මුණ තරම්නම් අඹ තියනවද? ඒවයි ඇට තියනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එය එසේමයි මහණෙනි. මිටේ තියෙන්නේ ස්වල්පයයි. මේ දඹදිව් තලයේ විශාල ප්‍රමාණයක් අඹ ඇට තියෙනවා. සෝතාපන්න නොවුණු කෙනෙකුට උපදින්ට වෙන වාර ප්‍රමාණය මේ දඹදිව් තලයේ තියෙන සියලු අඹ ඇටවලට වඩා වැඩි. කවුරු හරි කෙනෙක් උතුම් සෝතාපන්න ඵලයට පත් වුණොතින් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් සත්පුරුෂ සේවනයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන්
සක්කාය දිට්ඨි දුරු කරෝතින් සීලබ්බත පරාමාස විචිකිච්ඡා දුරු කරගෙන මිය ගියොතින් ඒ අය නැවත උපදින්නේ මෙන්න මෙපමණයි කියලා උන්වහන්සේගේ මිට මොලවගෙන ඉඳපු අඹ ඇට ටික පෙන්නනවා. අඹ ඇට 7ක් එහි තියෙනවා. නත්තේ බවං අට්ඨමං ආදියන්ති 8වෙනි භවයක් නෑ. සෝතාපන්න වෙච්ච කෙනා භව 7කින් පිරිනුවම් පාන බව තමයි තථාගත දේශනාවේ තියෙන උතුම් මහරහත් භාවයට පත් වෙලා. එනිසයි අපේ පින්වතුන්ලට අර ඉල්පිලා වතුරෙන් ඉල්පිලා එහි තහවුරු වුණාට මදි ඔබම ඔබ බලන කෙනෙක් බවට අපි පත් වෙන්න ඕන. ඒ කිව්වේ හරියට අර ශ්‍රද්ධාවේ හිරි ඔත්තප්ප වීර්ය ප්‍රඥා කියන ධර්මයන්හි පිහිටල ඉන්න ගමන් ඊතර වෙන්න මග හොයන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එවැනි කෙනයි සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. එවැනි කෙනා තමයි මේ ශාසනයේ පළවෙනි ජයග්‍රහණය අත්විඳින්න පටන් ගන්නෙ. සසරෙන් නිදහස් වීමේ ඒ උතුම් වැඩපිළිවෙල තුල තහවුරු වුණු කෙනා බවට පත් වෙන්න පටන් ගන්නෙ. ඊළඟට 5 වෙනි කෙනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තව පුද්ගලයෙක් ඉන්නවා. එයා ඉල්පිලා තරණය කරන්න පටන් ගන්නවා. ඔබම ඔබ බලනවා විතරක් නෙවෙයි. ඔන්න දැන් එයාට පේනවා පැහැදිලිව ඒ ගොඩ වෙන්න පුළුවන් කියලා. එයා තරණය ආරම්භ කරපු කෙනෙක් බවට පත් වෙනවා. කවුද ඒ? ඒ තමයි සක්‍රුදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා. සක්‍රුදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධා හිරියොත්ප්ප විරිය පඤ්ඤා කියන ධර්මයන් ප්‍රගුණ කරගන්න එය වැඩි දියුණු කරගනු ලබන ඒ උත්තමයා ආයේ මේ ලෝකෙට උපදින්නේ එක අවස්ථාවයි කියලා. සක්‍රුදාගාමි වෙච්ච කෙනෙක් ආයේ මේ ලෝකෙ උපදින්නේ එක අවස්ථාවයි. අවස්ථා 7යි සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක්. එක භවයක උප්පත්තිය ලබනවා ආයෙත්. සක්‍රුදාගාමි ඵලයට පත් වෙච්ච කෙනෙක්. එයා තරණය කිරීම ආරම්භපු කෙනා. ගඟෙන් එතර වීම, සැඩ පහරෙන් එතර වීම ආරම්භ කරපු කෙනා වගේ කියලා උන්වහන්සේ උපමා කරනවා. බලන්න කොච්චර අසිරිමත් මඟ පෙන්වීමක්ද. මේ ඔක්කොම දේවල් වතුර උපමා කරගෙන දේශනා කරන්නේ. වතුරට වැටුණු මිනිස්සෙකුගේ හැසිරීම උපමා කරගෙන දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඔබේ අවබෝධය පහසු කරගන්නට, මගේ අවබෝධය පහසු කරගන්නට, පුලුල් කරගන්නට, අවබෝධය වැඩි දියුණු කරගන්නටයි මේ ලස්සන උපමා වලින් තථාගතයන් වහන්සේ අපට මේ උතුම් මඟ පෙන්වීම සිද්ධ කරන්නේ. 6 වෙනි පුද්ගලයා. කවුද 6 වෙනි පුද්ගලයා? ඒ තමයි ඒ ඉල්පිච් එකේ ඉෂ්ට ප්‍රාප්තියටම උඩට ආපු අවස්ථාවේ හොඳම ප්‍රයෝජනය ලබාගත්තු කෙනා. ඒ තමයි ආයේ මේ ලෝකේ උපදින්න කරුණු නැති කරගත්තු අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා. නැවත මේ භව ගමනට එකතු නොවන තත්ත්වයට පත් වෙච්ච කෙනා. අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා නැවත මේ භව ගමනේ උපදින්නේ නැහැ. නැවත මේ භව ගමනේ උපදින්නේ නැහැ. හරියට අර ඉල්පිලා ඒ ගමන ගිහිල්ලා ඒ ඉෂ්ට ප්‍රාප්තියටම ඒ තරණයේ උපරිමයට ගමන් කරපු කෙනා වගේ. 6 වෙනියා. 7 වෙන්න උපමා කරනවා තථාගතයන් වහන්සේ. හරියට මොන වගේද? සම්පූර්ණයෙන්ම උඩට ඇවිල්ලා වතුරේ ඔබම ඔබ බලලා තරණය කිරීම ආරම්භලා ගම් යූරටම ඇවිල්ලා
එතනිනුත් ගොඩට නැග්ග කෙනා වගේ. එතනිනුත් ගොඩට නැග්ග කෙනා. එතරම වෙච්ච කෙනා. තව දුරටත් ඒ වතුරේ සල්පයක්කත් නොගෑවී ඉන්න කෙනා. ඒ තමයි ඒ උතුම් ප්‍රඥාව දියුණු කරපු සියලුම සංයෝජන ධර්ම දුරු කරපු ඒ උතුම් වූ මහරහතන් වහන්සේ. පාහිත පාපී බ්‍රාහ්මණ කියලා ඒ මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ කියන නම පාවිච්චි කරන්නේ. බුදුදහමෙත් බ්‍රාහ්මණ කියන නම පාවිච්චි කරලා තියෙනවා. බාහිත පාප ධම්මෝසෝ බ්‍රාහ්මනෝ. පව් දුරු කරපු කෙනා, කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරපු කෙනාට තමයි තථාගත ශාසනයේ බ්‍රාහ්මණ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. බ්‍රාහ්මණ කියන වචනේ තථාගත ශාසනයේ තව අර්ථ වලින් පාවිච්චි කරලා තියෙනවා. ප්‍රබලාර්ථයක් තමයි බාහිත පාප ධම්මෝසෝ බ්‍රාහ්මනෝ. කවුද බ්‍රාහ්මණ කියන්නේ? මහා බ්‍රහ්මයාගේ කටින් ඉපදිච්ච අය නෙමෙයි. පව් බැහැර කළ අය, කෙලෙස් දුරු කරපු අය. අපට තථාගතයන් වහන්සේ මේ ජලයෙහි වැටිලා උඩට එන අය අතුරින් අවසාන කෙනා හත්වැන්නා වෙන්න කියලා තමයි අපිට අවවාද කරන්නේ. මග නවතින්න නෙමෙයි, හත්වැන්නම වෙන්න. ඒ උතුම් අවබෝධයට පත් වෙලා නිවනෙහි පිහිටි කෙනා බවට පත් වෙන්න, ඊතර වුණු කෙනා බවට පත් වෙන්න කියලා. ඒ දුෂ්කරයි, ඒ පහසු නෑ. ඒත් භාග්‍යවතුන් වහන්සේ අපිට සහතිකයක් දීලා තියෙනවා. මේ මාර්ගය ප්‍රගුණ කරගත්තොතින් එය නොහැකි දෙයක් නෙමෙයි කියලා. ඒ නිසායි අපි අඛණ්ඩව ශ්‍රද්ධාව දියුණු කරමින්, හිරියොත්ප්ප දෙක ඇති කරගනිමින්, ඊළඟට සතර සතිපට්ඨානයෙහි වීර්යවන්ත වෙමින්, කුසලයෙහි වීර්යවන්ත වෙමින් උතුම් ප්‍රඥාව දියුණු කරගන්නට කටයුතු කරන අය බවට පත්විය යුතු වන්නේ. අද ජලය උපමා කරගත්ත වටින උතුම් ධර්ම කරුණු රැසකට උදකූපම පුද්ගල සූත්‍රය ඇසුරු කරගෙන අපේ සදහැවතුන් සවන් දුන්නා. ටිකක් වේල පහ වෙලාව වුණත් ඔබ හැම කෙනාටම මේ දේශනාව බුද්ධපුතුන් මුහුණුපත ඔස්සේ ශ්‍රවණය කරන්නට නැවත නැවතත් අවස්ථාව තියෙනවා. හෙට උදෑසනට මේ දේශනාව බුද්ධපුතුන් YouTube නාලිකාවට එකතු වෙන නිසා මේ ජලයේ ගිලෙන කෙනෙක් සහ ජලයේ නොගිලී උඩට ඇවිත් ඒ වැටුණු තැනින් එතර වෙන උතුමා ගැන වදාළ මේ උතුම් දේශනාව තව පිරිසකට අහන්න ඔබට දැනුවත් කරන්න පුළුවන්. අද මේ උතුම් පින්කම, මේ සද්ධර්ම දේශනාව මේ වෙලාවේ පැවැත්වුවේ අතටම නවසීලන්තේ පින්වත් පිරිසට ජපානයේ හවස 5යි කියන්නේ මගේ අවබෝධය හැටියට රෑ 9යි. ඉතින් ඒ අතෝ ඊටාම ශ්‍රද්ධාවෙන් කාර්ය බහුල දවසක් නිමා කරන වෙලාවේ ගොඩක් වෙහෙස මහන්සිය තිබුණත් මේ සද්ධර්ම දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා. හැම මාසෙකම අපි ඒ සදහවත් පිරිසට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ එයත්තන්ට ධර්මයෙන් අනුග්‍රහ කිරීමක් ලෙස. මොකද ඒ පින්වතුන් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන පූජනීය ස්වාමීන් වහන්සේලාට ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ලෙස, ගෞතම බුද්ධ සසුනේ බුද්ධ ශාසනයේ දායක දායිකාවෝ ලෙස උන්වහන්සේලාගේ ප්‍රත්‍යපහසුකම් සොයා බලන කැපකරු දායක පිරිසක්. ඉතින් අද ඒ දායක පිරිස වෙනුවෙන් සිත කරන මේ සද්ධර්ම දේශනාවේ විශේෂ දායකත්වයේ අරගෙන පරිස්කාර පූජා කරමින් දායක වුණා ආරෝෂී මහත්මියත්, ඒ වගේම අනුෂ්ක මහත්මයාත්. ඒ දරුවෝ දෙන්න ඥාති දරුවෝ අපේ ජීවක කොබ්බකඩුව මැතිතුමාගෙත්, ඒ වගේම අක්ෂි කොබ්බකඩුව මැතිණියගෙත්
තේ ඇත්තන්ගේ ආදරණීය පුංචි දියණිය ඉපදිලා අවුරුද්දයි යාරා දුව. ඒ දුවට ආශිර්වාද කරන්නටත් ආදරණීය අම්මගේ ජන්මදිනය අනෝමා අලුවිහාරේ තෙන්නකෝන් මෑණියන් අවුරුදු 63ක් සම්පූර්ණ කරනවා අද දවසේ. ඒ ආදරණීය අම්මට ආශිර්වාද කරන්න මේ පින්කමට අරෝෂි මහත්මියත් ඒ වගේම අනුෂ්ක මහත්මයාත් අද විශේෂ දායකත්වයක් අරගෙන කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි අපේ ලක්කිවි පදනමේ ආරම්භක සමාජිකයෙක් ක්‍රියාකාරිකයෙක් බොහොම කැපවීම් කරන්නෙක් වන ඉසුරු මහත්මයා ඒ වගේම එම නෝනා මහත්මිනියගේ ආදරණීය දියණිය රිෂෙලි රොඩ්රිගෝ ආදරණීය දුවගේ ඒ මංගල්‍යයක් කියන්නේ දිව්‍යමය වරප්‍රසාද ලබන දෙවියන්ගේ ආශිර්වාදය කතෝලික ධර්මයට අනුව ලබා ගන්න ඒ උතුම් අවස්ථාව ඒ ආගමේ හැටියට ඒ අත්තන්ට බොහොම වටින අවස්ථාවක්. ඒ අනිවාර්යෙන්ම කතෝලික ආගමේ බෞතිස්ම ලැබපු දරුවෙක්ගේ දුවෙකුගේ පුතෙකුගේ ජීවිතේ වටින අවස්ථාවක්. ලස්සන සුදු ඇඳුමකින් සැරසෙලා ඒ විශේෂ තෑගි භෝග ලබමින් විශේෂ මංගල්‍යයක් පූජාවක් සිත කරලා සිදු කරන ඊටම ඉහළ ආගමික පිළිවෙතක් කතෝලික ධර්මයට අනුව. ඉතින් ඒ කටයුතු සිද්ධ කෙරුණා මීට සතියකට කලින් අපි අපේ උතුම් බුදුදහමට අනුව ඒ දුවට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය. මොකද පියාණන් බෞද්ධ කෙනෙක්, මෞතුමිය මං හිතන්නේ කතෝලික කෙනෙක්, ඒ නෝනා මහත්මිනිය. ඒ දුවට අපි ආශිර්වාද කරනවා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ දුවගේ අනාගතය වාසනාවන්ත වේවා කියලා. ඉතින් රැස් කරගන්නට යෙදුණු සියලුම පින් කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වී සුවපත් වේවා, සැපවත් වේවා. ඒ පළමු උපන්දිනය සමරන යාරා දුවටත්, ෂෙලි රොඩ්රිගෝ දුවටත්, ඒ වගේම ජන්මදිනය සමරන අනෝමාලු විහාරේ මාතාවටත්, ලක්කිවි පදනමේ සියලු කල්යාණ මිතුරු මිතුරියන්ටත්, පවුල්වල සියලු දෙනාටත්, ඒ වගේම අරෝෂි මහත්මියගේ අනුෂ්ක මහත්මයාගේ පවුල්වල සියලුම දෙනාටත්, බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් සියලු යහපත වේවා. කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ ලැබේවා. සියලුම දෙවිවරු මේ උතුම් පින් අනුමෝදන් වේ අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ නමින් මියගිය පුඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. ඔබේ මියගිය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම මේ පින් අනුමෝදන් වීමෙන් සතර අපායකට නොවැටේවා. ඉක්මන් භවයකදී මේ ගෞතම බුදු සසුනේම උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් අපි විශේෂ ආශිර්වාදයක් සිද්ධ කරන්නට ඕන. මා සමගම මගේ සහෝදර ස්වාමින් වහන්සේ නමක් ලෙස මේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරපු අපේ අම්පිටිය සද්ධාවාස ස්වාමින් වහන්සේ, උන්වහන්සේ පසුගිය මාසේ ලංකාවට වැඩම කළා. මව්පියන් දැක බලාගෙන ගුරු ස්වාමින් වහන්සේලට වන්දනාමාන කරලා නැවත පැමිණෙන්න. නමුත් උන්වහන්සේ නැවත ජපානයට වඩින්නට ආසන්න අවස්ථාවේදී උන්වහන්සේ කොරෝනා රෝගයට හසු වුණා, ගොදුරු වුණා. උන්වහන්සේට ඉක්මනින් නිදුක් නිරෝගී සම්පත්තිය, සුවපත් භාවය සලසා ගන්නට අපි මේ කරපු පින කුසලයේ ආශිර්වාදය උන්වහන්සේට ලැබේවා. උන්වහන්සේ බොහෝම උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. නන්නාඳුනන කෙනෙකුට තමන්ගේ ශරීරේ වකුගඩුවක් පූජා කරපු ශ්‍රද්ධා සීල ගුණ ඇති ඉතාම උතුම් තරුණ හාමුදුරු කෙනෙක්. නිවන අරමුණු කරගෙන පාරමී පුරණ සායනහස කෙනෙක්. ඉතින් උන්වහන්සේට ඉතාම ඉක්මනින් නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ, චිරජීවනයේ උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ පුජි සුගත සෙනසුන ඇතුළු මේ සේනාසනයන්හි ආධිපත්‍ය හොබවන අපේ පූජනීය හුරුළුනික වැව සුධම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ ඇතුළු සියලු පූජනීය අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේලටත්
බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ බණ ධර්ම ශ්‍රවණය කරන සියලුම ස්වාමින් වහන්සේලාට වගේම අපේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනාටත් මේ කරගන්නට යෙදුණු සියලුම පින් කුසල් මේ ලැබපු අවබෝධය මෙලොව සැනසෙල්ල පරලොව සැනසෙල්ල සුවපත් භාවයේ පිණිස හේතු වේවා. ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම උදා කරගන්නට අද ඇහුම්කම් දීපු උතුම් දේශනාවද පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්තිති. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.